අයිබන්දරුව ඔගොල්ලෝ එතකොට මේ පුරුදු විදිහට එකතු වෙලා ඉන්න tuition.lk ආයතනයත් එක්ක අපි එතකොට එක වසරේ ඉඳලා 13 වසර වෙනකම්ම ඔයගොල්ලන්ට සියලුම විෂයන් මේ විදිහට වීඩියෝ මගින් ඔයගොල්ලෝ විතර අරගෙන එනවා. ඒ යටතේ මම එතකොට පුරුදු විදිහට අද බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට A level ජීව විද්‍යා විෂය නිර්දේශය යටතේ 4 වෙනි පාඩම ශාකාකාරය සහ ක්‍රියාකාරීත්වය කියන පාඩම ඔයගොල්ලන්ට අපිට දීලා තියෙන පාස් පේපර්ස් ප්‍රශ්න ඇතුලෙන් පාඩම චුට්ටක් මතක් කරලා දෙන්න තමයි අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ පටවලින් බලාපොරොත්තු වෙන්නේ. ඒතරදරු ඒ යටතේ මම ඔයගොල්ලන්ට තෝරාගත්තා මේ පිටිපස්සේ දැක්වෙන ප්‍රශ්නේ. ව්‍යුහගත රචනාකාරයේ ප්‍රශ්නයක් දරුව මේක. මේ ව්‍යුහගත රචනාකාරයේ ප්‍රශ්න 2016 A level paper එකේ ප්‍රශ්නයක්. ඒතර මේ ව්‍යුහගත රචනාකාරයේ ප්‍රශ්නේ ආවෘත බීජක ශාකවල සනාල පටක දෙකේ ඇති සංඝටක ඒකක පහද දැක්වෙන P හා Q කියන රූප සටහන් වල දක්වලා තියෙනවා. අපි චුට්ටක් මතක් කරමු දරුවෝ මොකද්ද මේ පටක කියලා කියන්නේ මොකද්ද? පටකයක් කියලා කියන්නේ මොකද්ද? ශාකයක ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන පටක වර්ග මොනවද කියන එක අපි චුට්ටක් මතක් කරමු. දරුවෝ ශාක පටකයක් කියලා කියන්නේ පොදු කෘත්‍යයක් හෝ කෘත්‍යයන් කීපයක් ඉටු කරන එක් වර්ගයක හෝ වර්ග කීපයක සෛල සමූහයක. හරිද? පොදු සම්භවයක් තියෙන සෛල සමූහයක්. පොදු සම්භවයක් තියෙනවා කියලා කියන්නේ ආරම්භයේදී ඇති වෙන්නේ එකම සෛල කොටසකින් නැත්නම් පටක කොටසකින් තමයි ඇති වෙන්නේ. හරිද? ඒක පොදු සම්භවයක් සහිත එක් කෘත්‍යයක් හෝ කෘත්‍යයන් කීපයක් ඉටු කරන එක් වර්ගයකට හෝ වර්ග කීපයකට අයත් සෛල සමූහයක් තමයි අපිට පටකයක් කියලා වර්ග කරන්න පුළුවන් වෙන්නේ. ඒක ශාක පටක ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. ශාක පටක ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. එකක් අපි හඳුනනවා විභාජක පටක. මේ විභාජක පටක විභාජනය වෙනවා කියන්නේ බෙදෙනවා කියන එක. ඒතර මේ විභාජක පටකවල පොදු කෘත්‍ය තමයි බෙදි බෙදී නවසෛල ලබා දෙන එක. විභාජක පටක. ඊට පස්සේ දරුවෝ අපිට ශාක පටක බෙදන්න පුළුවන් අනිත් විදිය තමයි පටක පද්ධති කියන. පටක පද්ධති. එතකොට ශාක පටක ප්‍රධාන කොටස් දෙකයි විභාජක පටක සහ පටක පද්ධති. විභාජක පටක සහ පටක පද්ධති. විභාජක පටක එතකොට බෙදි බෙදී නවසෛල ලබා දෙනවා. අපි පටක පද්ධති කියන එක ඇතුලේ කතා කරන්නේ ඒ විදිහට විභාජනය වෙලා හැදෙන නවසෛල වලින් ඇතිවන තවදුරටත් විභාජනය වෙන්න බැරි ස්ථිර කෘත්‍යයක් සඳහා හැඩගැහිච්ච පටක තමයි අපි පටක පද්ධති යටතේ කතා කරන්නේ. ඒතර මේ පටක පද්ධති යටතේ ප්‍රධාන පටක පද්ධති තුනක් කතා කරනවා. ඒක තමයි චර්මීය පටක පද්ධතිය. චර්මීය පටක පද්ධතිය. චර්මීය පටක පද්ධතිය. මේ චර්මීය පටක පද්ධතිය කියලා කියන්නේ ශාකයක එළියේම තියෙන කොටස්. අපි අහලා තියෙනනේ අපි චර්මයේ ප්‍රාක් චර්මයේ කියලා. ආන් ඒ වගේ ශාකයක එළියේම තියෙන කොටස් සෑදීම සඳහා දායක වන පටක පද්ධතිය තමයි ඒතොර චර්මීය පටක පද්ධතිය කියලා කියන්නේ. අපි චර්මය කියලා කියන්නේ සමට. ඊට පස්සේ අනිත් පටක පද්ධතිය තමයි පූරක පටක පද්ධතිය. පූරක පටක පද්ධතිය. ඒතොර පූරක පටක පද්ධතිය කියලා කියන්නේ දැන් මේ තියෙන්නේ අපිචර්මය කියලා හිතන්නකෝ. ඔය තියෙන්නේ අපිචර්ම. කඳක අපිචර්මය කියලා හිතන්නකෝ. අපිචර්මයට ඇතුළතින් බාහිකේ. ඊට පස්සේ බේම් මෙහෙම සනාල රැහැන් තියෙනකොට මැද හරියෙන් තියෙනවා තව පූරකයක් මජ්ජාව කියලා හඳුන්වනවා. ඕන් ඔය පිරවුම් කොටස් නැත්තම් මේ අවකාශයේ පුරවන්ට දායක වෙන පටක පද්ධතිය තමයි අපි පූරක පටක පද්ධතිය කියලා හඳුන්වන්නේ. ප්‍රධාන වශයෙන් ওই බාහිකය හා මජ්ජාව කියන කොටස් සෑදීම සඳහා දායක වන මෘදුස්තර, ස්ථූල, කෝණාස්තර සහ දෘඩස්තර පටක තමයි පූරක පටක පද්ධතියට අයිති වෙන්නේ. ඊට පස්සේ ඇතුළේම තියෙන මේ බාහිකයට ඇතුළතින් පවතින මේ සනාල රැහැන් අපි හඳුන්වනවා සනාල පටක පද්ධතිය කියලා. සනාල පටක පද්ධතිය කියලා හඳුන්වනවා. සනාල පටක පද්ධතිය.
එතකොට ශාක පටක විභාජක පටක සහ පටක පද්ධති කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පටක පද්ධති යටතේ චර්මීය පටක පද්ධති, පූරක පටක පද්ධති සහ සනාල පටක පද්ධති කියලා අපිට බෙදන්න පුළුවන් දරු. එතකොට ඕම් ඔය සනාල පටක පද්ධති වලට අයිති වෙන්නේ ශාකයක් තුල පවතින ද්‍රව්‍ය පරිවහනය කරන නාල, ඒ කියන්නේ ජලය සහ කන්ජ ලවණ පරිවහනය කරන සෛලම් පටකය, කාබනික ආහාර පරිවහනයට දායක කරන ෆ්ලෝයම් පටකය තමයි ඕකට අයිති වෙන්නේ. එතකොට ඔයාලට දරුවෝ මේ රූප සටහනේ පෙන්නලා තියෙන්නේ ඕම් ඔය සනාල පටක පද්ධතියට අයිති වෙන ප්‍රධාන පටක දෙක. අපිට හඳුනා ගන්න තියෙනවා මොනවද මේ පටක කියලා. හරිත් මොන පටකද මේ තියෙන්නේ කියලා හඳුනා ගන්න තියෙනවා. අපි දන්නවා සනාල පටක වලට අයිති වෙන්නේ ප්‍රධාන පටක දෙකයි. සෛලමේ සහ ෆ්ලෝයමේ. එහෙනම් අපි මේ දෙකෙන් මොකද්ද සෛලමේ මොකද්ද ෆ්ලෝයමේ කියලා හඳුනා ගන්න ඕනේ දරු. පළවෙනි රූප සටහන බලන්න. පළවෙනි රූප සටහනේ තියෙනවා සෛල වර්ග 3ක්. මේ සෛල වර්ග 3 ගත්තාම අපිට පේනවා මේක කෙටි මහත සෛල පවතින්නේ මේ හරස් බිත්ති වල සිදුරු පවතිනවා, කූෂේත්‍ර පවතිනවා තැන් තැන් වල. ඊට පස්සේ මේක ඊට වඩා දිගින් වැඩි තර්කුරූපී සෛල කූෂේත්‍ර පවතිනවා තැන් තැන් වල. මේක ඊවටත් වඩා දිගින් වැඩි සෛල සමූහ වශයෙන් පවතින සෛල. ඒ ඔක්කොටම තමයි P කියලා නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා Q වලට. Q කියලා පෙන්නලා තියෙන්නේ සිලින්ඩරාකාර සෛල තියෙනවා, ඒවාට එක්ක ඇලිච්ච තව සෛලයක් තියෙනවා G කියලා හඳුන්වනවා. හරි? එතකොට මේ සිලින්ඩරාකාර සෛලත් එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන මුහුණත් තුළ සිදුරු පවතින. ඒත් එක්කම තව දිගටි සෛල වර්ගයකුත් තියෙනවා. එහෙනම් දරුවෝ මේ රූප සටහන දුන්නාම අපිට පේනවා මේ I කියලා නම් කරලා තියෙන මම නැත්නම් මේ H කියලා නම් කරලා තියෙන එක ගන්නකෝ. I නෙමෙයි H කියලා නම් කරලා තියෙන එක. මේ H කියලා නම් කරලා තියෙන සෛලෙත් එක්ක තව ඊට යාබදව සෛලයක් පවතිනවා. මේ යාබදව සෛලයක් පවතිනවා. න්‍යෂ්ටියක් එහෙම තියෙන යාබදව සෛලයක් පවතිනවා. එහෙනම් ඕම එක සෛලයකට යාබදව එයත් එක්ක ඇලිලා තව සෛලයක් පවතින්නේ අපිට මතක් වෙන්න ඕනේ පෙනර නල සෛලත් එක්ක පවතින සහචර සෛල කියලා. පෙනර නල සෛලත් එක්ක පවතින සහචර සෛල තමයි මේ එහෙනම් G වලින් නිරූපණය වෙන්නේ. අන්න එහෙනම් දරුවෝ ඔයගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන් මේ Q කියලා අපි හඳුන්වන්නේ. නැත්නම් මේ Q කියන රූප සටහනෙන් මෙතන දීලා තියෙන්නේ ෆ්ලෝයම් පටකේ. එහෙනම් P කියන රූප සටහනෙන් දීලා තියෙන්නේ සෛලම පටකේ කියන්නේ. හරි? Q කියන රූප සටහනෙන් දීලා තියෙන්නේ ෆ්ලෝයම් පටකේ. P කියන රූප සටහනෙන් දීලා තියෙන්නේ සෛලම් පටකේ. එතකොට වෙන සනාල පටක දෙක හඳුනා ගන්න තියෙනවා. එහෙනම් P කියන්නේ සෛලම් පටකේ, Q කියලා කියන්නේ ෆ්ලෝයම් පටකේ. ඊට පස්සේ මේ එක් දක්වා ඇති සංඝටක ඒකක නම් කරන්නලු. එක් දක්වා ඇති සංඝටක ඒකක නම් කරන්න. අපි සංඝටක ඒකක ටික නම් කරන්න යනවා. හරි. බලමුද? මේ A කියලා අපි හඳුන්වන්නේ මෙන්න බලන්න A කියලා කියන්නේ දැන් මේ සෛලම් පටකය කියලා හඳුනාගත්තානේ. එහෙනම් සෛලම් පටකයේ පවතින කෙටි සිලින්ඩරාකාර මහත් සෛල. අන්න ඒවා එහෙනම් අපි හඳුනා ගන්න දරුවෝ අපි දන්නවා සෛලම් පටකයේ හැදිලා තියෙනවා මූලික සෛල වර්ග 4කින්. සෛලම වාහිනී නැත්නම් වාහිනී ඒකක සෛල, වාහකාභ සෛල, සෛලමීය තන්තු සහ සෛලමීය මුදුස්තර. ඔය කියන සෛල වර්ග 4න් අපි දන්නවා දරුවෝ කෙටි සිලින්ඩරාකාර ඒ කියන්නේ මහතින් වැඩි සෛල කියලා අපි හඳුන්වන්නේ මේ වාහිනී ඒකක. සෛලම වාහිනී ඒකක තමයි අපි කෙටි සිලින්ඩරාකාර සෛල විදියට හඳුන්වන්නේ. එහෙනම් දරුවෝ අපි ෂුවර් එකට දන්නවා මෙතන C කියලා හඳුන්වලා තියෙන්නේ වාහිනී ඒකක සෛල. C කියලා හඳුන්වලා තියෙන්නේ වාහිනී ඒකක සෛල. C කියලා හඳුන්වන්නේ වාහිනී ඒකක සෛල. වාහිනී ඒකක සෛල. එතකොට දරුවෝ වාහිනී ඒකක සෛලයක් තවත් වාහිනී ඒකක සෛලයක් සමග සම්බන්ධ වෙන්නේ මේ වගේ හරස් බිත්ති වලින්. ඒ හරස් බිත්ති වල සිදුරු පවතිනවා. අපි මේ හරස් බිත්ති හඳුන්වනවා සජිද්‍ර තල කියලා. සජිද්‍ර තල. මොකද මේ හරස් බිත්ති හරහා ජලය සහ කන්ජ ලවණ පරිවහනය සඳහා හරස් බිත්ති වල සිදුරු පවතිනවා. එහෙනම් A කියලා කියන්නේ සජිද්‍ර තලයක්. ඊට අමතරව B කියලා පෙන්නලා තියෙන්නේ මේ පැත්තේ තියෙන වාහිනී ඒකක සෛලයයි ඊට මෙහා පැත්තේ තියෙන වාහිනී ඒකක සෛලය අතර ද්‍රව්‍ය හුවමාරුව සඳහා ඒ කියන්නේ ජලයේ හුවමාරු වීම සඳහා පවතින කූෂේත්‍ර. මොකද අපි දන්නවා දරුවෝ සෛලම් පටකයට අයිති සෛල වර්ග ගත්තාම සෛලම වාහිනී සෛල, වාහකාභ සෛල, තන්තු සෛල කියන තුනම ගත්තාම දරුවෝ ඒ තුනම අජීවී සෛල. සෛලම් පටකේ එක සජීවී සෛල වර්ගයයි තියෙන සෛලමීය මුදුස්තර සෛල විතරයි. ඒතකොට දරුවෝ අපි දන්නවා අජීවී සෛලවල
ප්ලාස බන්ධ පැවතිච්ච ස්ථානවල කූෂේත්‍ර ඉතුරු වෙනවා. එතකොට මේ තියෙන්නේ කූෂේත්‍ර ඒවා යාබදව පවතින සෛලම වාහිනී අතර ද්‍රව්‍ය හුමාරුව සඳහා දායක වෙනවා. එහෙනම් මේ B කියලා හඳුන්වලා තියෙන කූෂේත්‍ර. කූෂේත්‍ර. B කියලා හඳුන්වලා තියෙන කූෂේත්‍ර. එහෙනම් ඔන්න ABC කියන කොටස අපි නම් කරලා ඉවර වෙනවා මේ P කියන පටකේ කියන්නේ සෛලම් පටකේ. ඊට පස්සේ අපිට D කියලා පෙන්නලා තියෙනවා දරුවෝ මේ සෛලම වාහිනී සෛල වලට වඩා දිගින් වැඩි තර්ක රූපී කියන්නේ දෙකලවර සිහින්වන සෛල. ඒවැත් එතකොට මේ සිදුරු තියෙනවා කූෂේත්‍ර පවතිනවා. එහෙනම් දරුවෝ D කියලා කියන්නේ අපි දන්නවා වාහිනී වලට වඩා දිගින් වැඩි තර්ක රූපී නම් ඒවා වාහකාභ සෛල වෙන්න ඕනේ. එහෙනම් මේ D කියලා හඳුන්වන්නේ වාහකාභ සෛල. D කියලා හඳුන්වන්නේ වාහකාභ සෛල. වාහකාභ සෛල. ඊට පස්සේ E කියලා හඳුන්වන්නේ සාපේක්ෂව දිගින් වැඩි සමූහ වශයෙන් පවතින සෛල. එහෙනම් අපි දන්නවා ඒ තියෙන්නේ මොනවද? සෛලමීය තන්තු. ওই තන්තු තමයි දරුවෝ අපි පොල් කෙඳි හන කෙඳි වශයෙන් අපි හඳුන්වන්නේ තන්තු සමූහ එකතු වුණාම. එහෙනම් ඒ සෛලමීය තන්තු තමයි E කියලා හඳුන්වන්නේ. එහෙනම් අපිට ඔන්න ඔය විදිහට මම මේ E අකුර මෙතනින් ලියනවා සෛලමීය තන්තු. ඔන්න ඔය විදිහට අපිට P රූප සටහනේ පවතින සෛලමය හඳුනා ගන්න පුළුවන්. P රූප සටහනේ පවතින සෛලමය ඕන් ඔය විදිහට අපිට හඳුනා ගැනීම කරන්න පුළුවන්. ඊට පස්සේ දරුවෝ අපි යනවා Q වලට. හරි? එතකොට මේ P රූප සටහනට අදාළ දේවල් තමයි A කිව්වේ සජිත්‍ර තලයේ, B කියලා කිව්වේ කූෂේත්‍ර, C කියලා කිව්වේ වාහිනී එකක සෛලේ, D කියලා කියන්නේ වාහකාභ සෛලේ, E කියලා කියන්නේ සෛලමීය තන්තු සෛල. හරි? ඊට පස්සේ දරුවෝ අපි යනවා එහෙනම් Q වලට. හරි? Q වලට යනවා. අපි දන්නවා Q කියලා කියන්නේ මොකද්ද? ෆ්ලෝඑම් පටකේ. Q කියලා කියන්නේ ෆ්ලෝඑම් පටකේ. Q කියලා කියන්නේ ෆ්ලෝඑම් පටකේ. එහෙනම් අපි බලමු Q වල මොනවද තියෙන්නේ කියලා. එහෙනම් අපි ෂුවර් එකට දන්නවා G කියලා කියන්නේ. Q කියලා කියන්නේ ෆ්ලෝඑම් පටකේ නම් දරුවෝ G කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සහචර සෛලේ. සහචර සෛලේ. මොකද එයා තව සෛලයක් එක්ක සම්බන්ධව පවතින්නේ. එහෙනම් H කියලා හඳුන්වන්නේ පෙනෙර නල සෛලය. පෙනෙර නල සෛලය. මොකද ආවෘත බීජක කියලා දීලා තිබ්බා. අපි දන්නවා ආවෘත බීජක ශාකවල ෆ්ලෝයමේ පවණයි පෙනෙර නල සෛල සහ සාත්‍ර සෛල පවතින. හරිද? දැන් වාහිනී සෛලම පටකේ නම් වාහිනී සෛල පවතිනවා ආවෘත බීජක සහ ඇතැම් විවෘත බීජක ශාකවල. හැබැයි ෆ්ලෝයම් පටකේ පෙනෙර නල සෛල සහ සාත්‍ර සෛල පවතින්නේ ආවෘත බීජක. ඒ කියන්නේ සපුෂ්ප ශාකවල විතරයි. හරිද? අනිකුත් ශාකවල ඒ වෙනුවට පෙනෙර සෛල කියලා හඳුන්වන සෛල විශේෂයක් පවතිනවා. එතකොට මෙතන එහෙන ආවෘත බීජක ශාකවල කියලා ප්‍රශ්නේ දීලා තියෙන ඉඳ ෂුවර් එකට අපි දන්නවා G කියලා කියන්නේ සාචර සෛලේ, එයත් එක්ක සම්බන්ධ වෙලා පවතින H කියලා කියන්නේ පෙනෙර නල සෛලේ. F කියලා කියන්නේ එක් පෙනෙර නල සෛලයක් යාබද පෙනෙර නල සෛලයක් අතර පවතින බිත්තිය, සිදුරු පවතින බිත්තිය අපි කියනවා සජිද්‍ර තල. අපි කියනවා සජිද්‍ර තල නෙමෙයි, සජිද්‍ර තල තිබෙන්නේ මේකේ. සෛලම් පටකේනේ. අපි කියනවා පෙනෙර තලය කියලා. පෙනෙර තලය. පෙනෙර තලය කියලා කියනවා. පෙනෙර තලය. පෙනෙර තලය. එන F කියලා කියන්නේ දරුවෝ පෙනෙර තලයට. F කියලා කියන්නේ පෙනෙර තලයට. ඊට පස්සේ මේ I කියලා අපි හඳුන්වන්නේ දරුවෝ එතකොට මේ පෙනෙර නල තලය එක් පෙනෙර නල සෛලයක් සහ ඊට ආබදව පවතින පෙනෙර නල සෛලය අතර ද්‍රව්‍ය හුමාරුව සඳහා පවතින සිදුරු. ඔය සිදුරු කියලා කියන්නේ ප්ලාස බන්ධ. මොකද දරුවෝ අපි දන්නවා පෙනෙර නල සෛල සහ සාචර සෛල සජීවී සෛල. දැන් ෆ්ලෝඑම් පටකේ ගත්තොත් එම් ෆ්ලෝඑම් පටකේ පෙනෙර නල සෛල සහචර සෛල ෆ්ලෝඑමීය මුදුස්තර කියන තුනම සජීවී. ෆ්ලෝඑමීය තන්තු පමණයි අජීවී වෙන්නේ. හරි? එතකොට සෛලම් පටකේ ගත්තාම සෛලම වාහිනී වාහකාභ තන්තු ගත්තාම අජීවී මුදුස්තර විතරයි සජීවී. ෆ්ලෝඑම් පටකේ පෙනෙර නල සෛල සාචර සෛල මුදුස්තර සෛල සජීවී තන්තු විතරක් අජීවී. හරි? අන්න එහෙනම් ඒ විදිහේ වෙනස්කම් තියෙනවා. හරිද? එහෙනම් දරුවෝ මෙතන I කියලා අපි හඳුන්වන්නේ ඔය ප්ලාස බන්ධ. ඔය ප්ලාස බන්ධ සහිත ප්‍රදේශ අපි විශේෂ ආකාරයෙන් හඳුන්වනවා පෙනෙර ප්‍රදේශ කියලා. එහෙනම් I කියලා අපි හඳුන්වන්නේ පෙනෙර ප්‍රදේශ. I කියලා අපි හඳුන්වන්නේ පෙනෙර ප්‍රදේශ. ඒ අර ප්ලාස බන්ධ පවතින ප්‍රදේශ. එහෙනම් J කියලා දාලා තියෙන්නේ මතක තියාගන්න ෆ්ලෝඑම් පටකේ පවතින තන්තු කෙඳි වගේනේ. ෆ්ලෝඑමීය තන්තු. ෆ්ලෝඑමීය තන්තු. එහෙනම් ඔන්න ඔය විදිහට දරුවෝ අපිට ෆ්ලෝඑම් පටකේ සහ සෛලම් පටකේ ව්‍යුහ ගැන කතා කරන්න පුළුවන් දල වශයෙන්.
මතක තියාගන්න එතකොට ඕක ව්‍යුහගත රචනාකාරයේ ප්‍රශ්නයකට දෙන්න පුළුවන් මේ වගේ රූප සටහනක් දීලා ඒ රූප සටහන ඇසුරින්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට රචනා ප්‍රශ්නයකට ෆ්ලෝඑම් පටකයේ ව්‍යුහය විස්තර කරන්න දීලා ෆ්ලෝඑම් තුලින් කාබනික ආහාර පරිවහනය වීමේ යාන්ත්‍රණي හරි අහන්න පුළුවන්. පීඩන ප්‍රවාහ කල්පිතය අහන්න පුළුවන්. ඊට පස්සේ සෛලම් පටකයේ ව්‍යුහය විස්තර කරන්න දීලා රසෝද්ගමන යාන්ත්‍රණය සංසක්ති ආතති වාදය කියන එක අහන්න පුළුවන් දරු. ඒකින්ද ඒවා අපිට හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? ඒවා අපිට හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය විදිහට දරුවෝ 2006 පාස් පේපර් එකේ දීලා තියෙන ප්‍රශ්නය අපිට අවසන් කරන්න පුළුවන්. ඒ 2016 පාස් පේපර් එකේ දීලා තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න ඔය විදිහට අපිට අවසන් කරන්න පුළුවන්. එතකොට මේ 2016 A level ප්‍රශ්නෙන් අපිට එතකොට සෛලම් පටකේ සහ ෆ්ලෝඑම් පටකේට අදාළ සෛල ටිකයි ඒ ව්‍යුහය ගැන යම් මතකයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ දරුවෝ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ව්‍යුහගත රචනා ප්‍රශ්නේ. වෙන මෙහෙම රූප සටහනක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. ඒකේ අහලා තියෙනවා පහද දී ඇති රූප සටහනින් දැක්වෙන්නේ අරිය ජල පරිවහන මාර්ග තුනක් පෙන්වන මුලක හරස්කඩකි. ඔය තියෙන රූප සටහන. අරිය ජල පරිවහනය කියන්නේ මොකක්ද දරුවෝ? අරිය ජල පරිවහනය. අරිය ජල පරිවහනය කියලා කියන්නේ දැන් ගහක මුලක් ගත්තහම අපි දන්නවනේ මේන් මෙහෙම එළියෙන්ම තියෙන අපිචර්මයේ අපි කේශදර ස්තරය කියලා හඳුන්වනවා. ඒකට හේතුව මූලකේශ හට ගන්න. මේ මූලකේශ වලින් උරා ගන්න ජලය මැද්දේ තියෙන සෛලමයට යන්න ඕන. දීබීජපත්‍රී මුලක් නම් මෙන්න මෙහෙම සෛලමයන්නේ පවතින. තාරුකාකාර සෛලමයක් පවතින. එතකොට අර මූලකේශ වලින් උරා ගන්න ජලය මේ සෛලමයට යන්න ඕනේ. සෛලමයට ගිහිල්ලා තමයි ඊට පස්සේ ගහේ කඳ ඔස්සේ ඉහළ කොටස් වලට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. හරි? සිරස් ජල පරිවහනය සිද්ධ වෙන්නේ ඊට පස්සේ. එතකොට මේ මුල් වලින් උරාගෙන අර කියන්නේ මූලකේශ වලින් උරාගෙන මුලේ තියෙන සෛලමයේ වෙතට ජලය අරගෙන යන්න වෙන්නේ අරීය වර්ගණ යන්න වෙන්නේ. ඕන් ඔය පරිවහනය තමයි දරුවෝ අපි හඳුන්වන්නේ අරීය ජල පරිවහනය කියලා. ඕන් ඔය පරිවහනය තමයි දරුවෝ අපි හඳුන්වන්නේ අරීය ජල පරිවහනය කියලා. මතක තියාගන්න දරුවෝ ශාකයක් තුලින් ජලය පරිවහනය වන ජලය සහ කනිජ ලවණ හරි අනිකුත් ද්‍රව්‍ය පරිවහනය වන ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. ආන්ගේ ප්‍රධාන මාර්ග තුන අපි චුට්ටක් මතක් කරන්න ඕනේ. එකක් තමයි දරුවෝ ඇපොප්ලාස්ටේ කියලා කියන්නේ. එකක් ඇපොප්ලාස්ට මාර්ගය. ඇපොප්ලාස්ට මාර්ගය. දෙවැනි එක සිම්ප්ලාස්ට මාර්ගය. තුන්වෙනි එක පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය. ඔන්න ඔය විදිහට දරුවෝ එතකොට අපිට ප්‍රධාන ශාකයක් තුලින් ද්‍රව්‍ය පරිවහනය සිද්ධ වන ප්‍රධාන පාරවල් තුනක් මාර්ග තුනක් හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. හරි? එතකොට ඕන් ඔය මාර්ග තුන ඇසුරින් තමයි මේ ප්‍රශ්නේ ඔයාලගෙන් අහන්නේ. හරි? මේ ඇපොප්ලාස්ට මාර්ගය කියලා කියන්නේ දර හොඳට අහගන්න. ඇපොප්ලාස්ට මාර්ගය කියලා කියන්නේ ශාකයක සෙලුලෝස් වලින් සමන්විත සෛල බිත්ති. අපි දන්නවා සෙලුලෝස් කියලා කියන්නේ ජලකාමී ද්‍රව්‍යයක්. ඒ කියන්නේ ජලයට කැමති ද්‍රව්‍යයක්. එතකොට සෙලුලෝස් වලින් සමන්විත සෛල බිත්තියෙන් සෛල බිත්තියට. ඊට පස්සේ අපි දන්නවා සෛල අතර පවතින අන්තර්සෛලීය අවකාශ. ඊට පස්සේ අපි දන්නවා ඔය වාහිනී වාහකාභ වගේ සෛලවල මැද්දේ පවතින ඒවා අජීවී සෛල දෘಢස්තර සෛල බිත්ති සහිත ලිග්නීභූත වෙච්ච සෛල බිත්ති පවතින අජීවී සෛල ලිග්නීභූත වෙච්ච සෛල බිත්ති පවතින අජීවී සෛල ආන්ගේ අජීවී සෛලවල මැද්දේ පවතින කුහර මොනවද ආයි කිව්වේ ප්‍රාථමික සෙලුලෝස් සෛල බිත්ති. ඊට පස්සේ සෛල අතර පවතින අන්තර්සෛලීය අවකාශ. ඊට පස්සේ අර අජීවී සෛලවල කුහර. ඕන් ඔය කියන සෛලප්ලාස්මයෙන් පිටත පවතින සියලුම කොටස් ටික අයිති මාර්ගය අපි හඳුන්වනවා ඇපොප්ලාස්ට මාර්ගය කියලා. එතකොට ආන්ගේ සෛලප්ලාස්මයෙන් පිටත පිහිටි කොටස් තුලින් ජලය හා ද්‍රව්‍ය ගමන් කිරීමේ මාර්ගය තමයි ශාකයක් තුල අපි හඳුන්වන්නේ දරුවෝ ඇපොප්ලාස්ට මාර්ගය කියලා. ඒක තමයි ඇපොප්ලාස්ටේ. ඒකට ඇපොප්ලාස්ටේට අයිති වෙනවා ප්‍රාථමික සෛල බිත්ති සෙලුලෝස් වලින් සමන්විත. අන්තර්සෛලීය අවකාශ.
ඊට පස්සේ වාහිනී වාහකාභෝගයේ අජීවී සෛලවල කුහර ඕන් ඔය සෙට් එකම ඇපෝප්ලාස්ටේට අයිති වෙනවා. එතකොට මේ ඇපෝප්ලාස්ටේ තුලින් ද්‍රව්‍ය ගමන් කරනකොට ඇපෝප්ලාස්ටේ තුලින් ද්‍රව්‍ය ගමන් කිරීම සිද්ධ වෙනකොට මේ ඇපෝප්ලාස්ට මාර්ගයේදී දැන් මෙහෙම සෛලයක් තියෙනවා නම් මේ සෛල බිත්තිනේ. එතකොට ඇපෝප්ලාස්ටේ තුලින් මෙහෙම සෛල බිත්තියෙන් සෛල බිත්තියට ජලය ගමන් කරන්නේ. ওই විදියට. සෛල බිත්තියෙන් සෛල බිත්තියට ජලය ගමන් කරනවා. සෙලුලෝස් සෛල බිත්තිනේ ජලකාමී. ප්‍රතිරෝධයක් ගොඩාක් අඩුයි. ජලය ගමන් කිරීමට පවතින ප්‍රතිරෝධය ගොඩාක් අඩුයි. එතකොට මේ ඇපෝප්ලාස්ට මාර්ගය තුලින් තමයි දරුවෝ වැඩිපුරම ද්‍රව්‍ය පරිවහනය ප්‍රධාන වශයෙන් ජල පරිවහනය සිද්ධ වෙන්නේ ශාකයක් තුල. හේතුව ජලයේ පරිවහනයට තියෙන ප්‍රතිරෝධය අතිශයින් අඩුයි ඇපෝප්ලාස්ටේ තුල. ඇපෝප්ලාස්ට මාර්ගය තුල. එතකොට ඇපෝප්ලාස්ට මාර්ගයට එහෙනම් අයිති වෙන්නේ සෙලුලෝස් සෛල බිත්ති, අන්තර්සෛලීය අවකාශ සහ අර අජීවී සෛලවල වාහිනී වාහකාභෝගයේ අජීවී සෛලවල කුහර. එහෙනම් ඕන් ඔය කියන කොටස් ටිකෙන් සමන්විත ද්‍රව්‍ය පරිවහන මාර්ගය අපි හඳුන්වන ඇපෝප්ලාස්ට මාර්ගය කියලා. මතක තියාගන්න ඒකේ තමයි ශාකයක් තුළ ජල පරිවහනයට අඩුම ප්‍රතිරෝධීතාවයක් පවතින මාර්ගය. ප්‍රතිරෝධීතාවය අඩු හින්දා මොකද වෙන්නේ? වැඩිම ජල ප්‍රමාණයක් පරිවහණය වෙන්නේ ඇපෝප්ලාස්ට මාර්ගය ඔස්සේ. ඊට පස්සේ අපි යනවා දෙවෙනි එකට. දෙවෙනි එක මම මෙතන ලිව්වා සිම්ප්ලාස්ට මාර්ගය. සිම්ප්ලාස්ට මාර්ගය. මේ සිම්ප්ලාස්ට මාර්ගය කියලා කියන්නේ සිම්ප්ලාස්ට මාර්ගය කියලා කියන්නේ මෙන්න මෙහෙම එක සෛලයක් තියෙනවා. සෛල දෙයක් අදින්නකෝ මම මෙහෙම. ඔහොම සෛල දෙකක් තියෙනවා. අපි දන්නවා දරුවෝ මෙහෙම සෛල අතර ද්‍රව්‍ය හුමාරුව සඳහා ප්ලාංශ බන්ධ පවතිනවානේ. සෛල අතර ද්‍රව්‍ය හුමාරුව සඳහා ප්ලාංශ බන්ධ පවතිනවා. එතකොට මේ ප්ලාංශ බන්ධ හරහා සෛලයෙන් සෛලයට ජලය ගමන් කිරීමේ මාර්ගය අපි හඳුන්වනවා සිම්ප්ලාස්ට පතේ කියලා. අපි හඳුන්වනවා සිම්ප්ලාස්ට පතේ කියලා. එතකොට ඒක සෛල ප්ලාස්මයේ ඔස්සේ යන්නේ. සෛල ප්ලාස්මයේ ඔස්සේ යන්නේ. සෛල ප්ලාස්මයේ ඔස්සේ යන්නේ. හැබැයි සිම්ප්ලාස්ටේට ජලය ඇතුල් වෙනකොට හොඳට අහගන්න. දැන් මම ඔයාලට රූප සටහනක් ගන්නම්. මෙහෙම ගන්නකො. දැන් මේ තියෙන්නේ මූලකේශය. තනි සෛලයක්නේ. මූලකේශ සෛලයක් අපි චර්ම. මේ තියෙන්නේ යාගේ සෛල බිත්තිය සහ සෛල ප්ලාස්ම කොටස්. දැන් ජලය මෙහෙම කෙලින්ම සෛල බිත්තියට ඇතුල් වෙනවා. සෛල බිත්තියට ওই විදිහට කෙලින්ම ඇතුල් වෙලා සෛල බිත්තිය ඔස්සේ මේ විදිහට යනවනම් ඒක දරුවෝ ඇපෝප්ලාස්ටේට අයිති වෙන්නේ. ඇපෝප්ලාස්ටේට අයිති වෙන්නේ. එතකොට ජලයෙන් යම් ප්‍රමාණයක් මොකද වෙන්නේ? මේ සෛල බිත්තියට ඇතුල් වෙලා සෛල බිත්තියෙන් ප්ලාංශ පටලය හරහා ගිහිල්ලා සෛල ප්ලාස්මයට යනවා. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? සෛල ප්ලාස්මයේ ඔස්සේ මේ වගේ ප්ලාංශ බන්ධ හරහා ගමන් කරනවා. ඒක තමයි සිම්ප්ලාස්ටේ. එහෙනම් සිම්ප්ලාස්ටේට දරුවෝ ආරම්භයේදී විතර ප්ලාංශ පටලය හරහා යන්න සිද්ධ වෙනවා ජලයට. අපි දන්නවා ඔය ප්ලාංශ පටලය හරහා ජලය සහ දිය වූ ආයන ගමන් කිරීමේ වාසියක් තියෙනවා ශාකයට. අපි දන්නවා ඔය ප්ලාංශ පටලය කියලා කියන්නේ වර්ණීය පාරගම්මේ පටලයක්. තෝරාගත්ත දේවල් වලට විතරයි ඇතුල් වෙන්න දෙන්නේ ශාකය තුළට. වර්ණීය පාරගම්මේ පටලයක්. ජලයට යා ඇතුල් වෙන්න දෙනවා. හැබැයි ජලයත් එක්ක ඇතුල් වෙන ආයන වලින් වෙනත් ද්‍රව්‍ය වලින් තෝරාගත්ත දේවල් විතරයි ඇතුල් කරගන්නේ. එතකොට සිම්ප්ලාස්ටේට ජලය හා දිය වෙච්ච ಖನಿජ ලවණ ඇතුල් වීමේදී තෝරා ගැනීමක් සිද්ධ වෙනවා. ආරම්භයේදීයි මේ මූලකේශ සෛලවල ප්ලාංශ පටලය හරහා තමයි සෛල ප්ලාස්මයට ජලය ඇතුල් වෙන්නේ. ඊට පස්සේ අවුලක් නැහැ. අපි දන්නවා මෙහෙම මූලකේශ සෛල වලින් ඊට පස්සේ බාහික සෛල වලට එනවා. මේ හරිය තියෙන්නේ බාහිකේනේ. ඊට පස්සේ බාහික සෛල වලින් අන්තච්චර්මීය සෛල වලට එනවා.
ඔන්න අන්තච්චර්මීය සෛල වලට එනකන් ඒගොල්ලෝ සෛලප්ලාස්ම ඔස්සේ එනවා ප්ලාස බන්ධ ඔස්සේ. හැබැයි ආරම්භයේදී මූලකේශ සෛල තුරට ඇතුල් වෙනකොට ප්ලාස පටලය හරහා යන හින්දා එතෙන්දි වරණීය පාරගාමී පටලයක් කරහා යන හින්දා ඇතැම් ද්‍රව්‍ය වලට ඇතුල් වීමට දෙන්නේ නැහැ. ඒ එතකොට සිම්ප්ලාස්ටික්. ඇපෝප්ලාස්ට මාර්ගයට පස්සේ අඩුම ප්‍රතිරෝධීතාවයක් පවතින මාර්ගය තමයි දරුවෝ සිම්ප්ලාස්ට මාර්ගය කියලා කියන්නේ. සෛලයෙන් සෛලයට ප්ලාස බන්ධ වලින් අඛණ්ඩව සම්බන්ධ වෙලා තියෙන මාර්ගය. ඊට පස්සේ දරුවෝ තුන්වෙනි අරිය ජල පරිවහන මාර්ගයේ අපි හඳුන්වනවා පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය කියලා. අපි හඳුන්වනවා පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය කියලා. එතකොට මේ පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය කියලා කියන්නේ මෙහෙම තත්ත්වයක්. පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය කියලා කියන්නේ මේ මෙහෙම කතාවක්. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් ඔන්න ජලය ඇතුල් වෙලා තියෙනවා. ඒ ජලය ඊට පස්සේ මේ බාහිකේ මං තනි සෛල ස්තරයක ඝනකමකින් ඇඳට සෛල ස්තර කීපයක ඝනකමක් තියෙනවා. අපි මේක තව ටිකක් ඇතුළට ගමු. මෙහෙම සෛල ස්තර කීපයක ඝනකමක් තියෙනවා බාහිකේ. එතකොට ඔය පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය කියලා කියන්නේ මෙහෙම සිද්ධිය. දැන් මෙහෙම ප්ලාස පටලය හරහා මූලකේශ සෛලයේ සෛලප්ලාස්මයට ඇතුල් වන ජලය මේ සෛලයේ දිගේ ගමන් කරලා ප්ලාස පටලය හරහා ඊළඟ සෛලයට එනවා. ඊළඟ සෛලෙන් ප්ලාස පටලය හරහා ඊළඟ සෛලයට යනවා. අනේ එතකොට එයා දිගින් දිගටම දරුවෝ ප්ලාස පටලය හරහා යනවා. ප්ලාස පටලය කියලා කියන්නේ වර්ණීය පාරගාමී පටලයක් අපි කතා කරා. එතකොට දිගින් දිගටම එයා ප්ලාස පටලය හරහා යනවා කියලා කියන්නේ එයාට ඇති වෙන ප්‍රතිරෝධීතාවය ගොඩාක් වැඩි. එහෙනම් ශාකයක් තුළ ද්‍රව්‍ය පරිවහනයේදී වැඩිම ප්‍රතිරෝධීතාවයක් පවතින පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගයේදී එහෙනම් අඩුම ජල ප්‍රමාණයක් පරිවහනය වෙන්නේ පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගයේදී. එහෙනම් ඔන්න ඔය මාර්ග තුන මොනවද? ඇපෝප්ලාස්ට, සිම්ප්ලාස්ට, පටල හරහා සම්ප්‍රේෂණ මාර්ග කියන මාර්ග තුන තමයි දරුවෝ අරීය ජල පරිවහනයේට. ඒ කියන්නේ මේ හරියෙන් මං අඳින්නම් අන්තච්චර්මය අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒකත් මම ඔහොමම කතා කරන්නම්. අන්තච්චර්මයට ඇතුලෙන් පවතිනවා දරුවෝ බාහිකයට ඇතුලෙන් පවතිනවා මුලක නම් ද්විබීජපත්‍රී මුලක නම් ඔවුන් තාරුකාකාර සෛලමයක් පවතී. තාරුකාකාර සෛලමයක් පවතී. ඒතකොට මේ ඇතුල් වෙන ජලය මේ සෛලමයට එන්න ඕනේ ශාක කඳ ඔස්සේ ඉහළට ගමන් කරන්නට නම්. හරි? එතකොට අන්න ජලය අරීයව පරිවහනය වෙන්නේ. ජලය අරියව පරිවහනය වෙන ප්‍රධාන පාරවල් තුන තමයි ඔය කතා කරේ. ඇපෝප්ලාස්ටය, සිම්ප්ලාස්ටය, පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය කියලා. පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය කියලා. එතකොට දරුවෝ ඕන් ඔය පාරවල් තුනෙන්ම ජලය මේ විදිහට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඔය පාරවල් තුනෙන්ම ඇපෝප්ලාස්ටය වෙනකන් ජලය ගමන් කිරීම සිද්ධ වෙනවා. අන්තච්චර්මය වෙනකන් ඇපෝප්ලාස්ට් වෙනකන් නෙමෙයි. අන්තච්චර්මය වෙනකන් ඔය පාරවල් තුනෙන්ම ජලය ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට ඒ කියන්නේ දැන් මෙතනින් මං අඳින්නම් පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය නිල් පාටින්. පටල හරහා නෙමෙයි. සිම්ප්ලාස්ට මාර්ගය සෛලප්ලාස්මය ඔස්සේ ආවා. මේ විදිහට ප්ලාස බන්ධ හරහා ඔන්න ඔය විදිහට ප්ලාස බන්ධ හරහා යාබද සෛලයෙන් සෛලයට ගමන් කිරීමේ මාර්ගය තමයි අපි හඳුන්වන්නේ එතකොට සිම්ප්ලාස්ට පතේ කියලා. සිම්ප්ලාස්ට පතේ කියලා හඳුන්වන්නේ ප්ලාස බන්ධ හරහා ඔය වගේ යාබද සෛලයෙන් සෛලයට ගමන් කිරීම. මම මේ මැද්දේ රතුපා මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ සෛලේ ප්ලාස්මය කියලා හිතන්නකෝ. එතකොට මේ සෛල ප්ලාස්මයට තමයි
අර ප්ලාස බන්ධ වලින් සම්බන්ධ වීම තියෙන්නේ ওই විදිහටනේ. හරි. එතකොට මේ වගේ ගමන් කරන අඛණ්ඩව සිම්ප්ලාස්ට පතේ ඔස්සේ අන්තච්චර්මයට එන. එතකොට මෙතන රතු පාටින් ඔයාලට පේනවා මම දාලා තියෙනවා ඇපෝප්ලාස්ට පතය, කළු පාටින් ඔයාලට පේනවා මම දාලා තියෙනවා පටලහරහා සම්ප්‍රේෂණ මාර්ගය, නිල් පාටින් ඔයාලට පේනවා මම දාලා තියෙනවා සිම්ප්ලාස්ට පතේ. හැබැයි දරුවෝ ඇපෝප්ලාස්ටේට ඔය ආකාර අන්තච්චර්මයට අර වචනේ හුරු හින්දා ඒකමයි කියවෙන්නේ. අන්තච්චර්මයට ඔය පාරවල් තුනෙන්ම ආවාට පස්සේ මේ අන්තච්චර්මීය සෛලවල විශේෂ වෙනසක් තියෙනවා. මේ අන්තච්චර්මීය සෛලවල දරුවෝ විශේෂ වෙනසක් තියෙනවා. අන්තච්චර්මීය කියලා කියන්නේ තනි සෛල ස්තරයක්. බැරල් හැඩති සෛල කියලා අපි කියන්නේ තනි සෛල ස්තරයක්. මේ අන්තච්චර්මීය සෛලවල මේ තියෙන අන්තස්චර්මය මේ අන්තස්චර්මීය සෛලවල බිත්තිවල සුබෙරීන් කියලා හඳුන්වන ජලයට සහ khනිජ ලවණ වලට අපාරගම්‍ය සංයෝගයක් තැන්පත් වෙලා තියෙනවා. අපි ඕක හඳුන්වනවා කැස්පාර් පටිය කියලා. එතකොට මේ කැස්පාර් පටිය අන්තච්චර්මයේ මේ විදියට සම්බන්ධ වෙලා තියෙනකොට අර ඇපෝප්ලාස්ටයෙන් ආපු ජලයක් දරුවෝ තවදුරටත් අන්තච්චර්මයෙන් ඇතුළට යන්න විදියක් නැහැ. ඇයි? සෛල බිත්තියේ පවතිනවා සුබෙරින් ඝනවීමක්, කැස්පාර් පටි ඝනවීමක්. සුබෙරින් කියන්නේ ලිපිඩමය සංයෝගයක් ජලයට සහ khනිජ ලවණ වලට අපාරගම්‍ය යන්න දෙන්නේ නැහැ. එහෙනම් ඇපෝප්ලාස්ටයෙන් ආපු මේ රතු පාටින් මං ඇඳලා තියෙන ඇපෝප්ලාස්ටයෙන් ආපු ජලයත් අන්තච්චර්මයෙන් ඇතුළට යන්න නම් අනිවාර්යෙන්ම අන්තච්චර්මීය සෛල තුලටම යන්න ඕනේ ප්ලාස පටලය හරහා. අන්න ප්ලාස පටලය හරහා ජලය ගමන් කරනවා සෛලය තුලට. ප්ලාස්ම පටලය හරහා ජලය ගමන් කරනකොට සෛලය තුලට ඇපෝප්ලාස්ටේදී කොහෙදිවත් මීට කලින් හම්බුනේ නැහැ ප්ලාස පටලයක්. එතකොට එයා නිදහසේ තමයි ජලය හා khනිජ ලවණ ආවේ. හැබැයි අන්තච්චර්මයේදී වෙන ප්ලාස පටලය හරහා සෛලය තුලට යන්න වෙනවා අන්තච්චර්මීය සෛලය තුලට. අන්න වරණීයතාවයක් ඇති වෙනවා. ඇයි? වරණීය පාරගම්‍ය පටලයක් නේ සෛල ප්ලාස පටලය කියන්නේ අන්තච්චර්මීය සෛලවල. එතකොට අන්න වරණීයතාවයක් ඇති වෙන හින්දා අර ජලයේ සහ දිය වෙච්ච khනිජ ලවණ අතරින් ශාකයට අවශ්‍යම කරන දේවල් ටික විතරයි අන්තච්චර්මයෙන් ඇතුළට ගන්න. ඒක ශාකයට අතිශයින් වැදගත් වෙනවා. ශාකයට අවශ්‍ය නොවන අයන වර්ග, විෂසහිත රසායනික ද්‍රව්‍ය, ක්ෂුද්‍ර ජීවීන් වගේ දේවල් ශාකයේ දැන් සෛලම් පටකයට ඇතුළට උඩට එනවා. අන්න එහෙම පැමිණෙන එක වළක්වන්න ඔය අන්තච්චර්මයේ කැස්පාරියන් පටිය පිහිටීම අතිශයින් වැදගත් වෙනවා. මොකද කැස්පාර් පටි පිහිටන හින්දා සුබිරිනීභූත ඝනවීම පවතින හින්දා අන්තච්චර්මීය සෛල බිත්තිවල ඇපෝප්ලාස්ට පතය අපි කියනවා මේ බාහික ඇපෝප්ලාස්ටය ඇතුලේ පවතින සනාල, ඒ කියන්නේ ඇතුලේ පවතින ඇපෝප්ලාස්ටේ නැත්නම් බාහික ඇපෝප්ලාස්ටය සනාල ඇපෝප්ලාස්ටයෙන් වෙන් කරනවා කියලා කියන අන්තච්චර්මයේ මගින්. ඒතකොට දරුවෝ මේ බාහික ඇපෝප්ලාස්ටය කියන එක මේ අන්තච්චර්මයේ තියෙන කැස්පාරියන් පටිය මගින් අවහිර වෙනවා. ඒ කියන්නේ මේ බාහික ඇපෝප්ලාස්ටයෙන් එන ජලය හා දිය වෙච්ච khනිජ ලවණ මෙතෙන්දී වරණීය පාරගම්‍ය පටලයක් වෙච්ච ප්ලාස පටලය ඔස්සේ අන්තච්චර්මීය සෛල තුලට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ හින්දා අවශ්‍ය කරන දේවල්, අවශ්‍ය කරන අයන, අනවශ්‍ය දේවල් බැහැර කරලා, අනවශ්‍ය ශුද්‍ර ජීවීන්, විෂසහිත ද්‍රව්‍ය, අයන වර්ග බැහැර කරලා අවශ්‍ය දේවල් ටික විතරක් මේ සනාල පටකයේ තුලට ගන්න ශාකයට අතිශයින් වැදගත් වන පිහිටීමක් තමයි දරුවෝ මේ අන්තච්චර්මයේ පවතින කැස්පාරියන් පටිය. අන්තච්චර්මයේ පවතින කැස්පාරියන් පටිය මම මේ රතු පාටින් මාක් කරලා තියෙන කැස්පාරියන් පටිය. එතකොට මේ පෙන්නලා තියෙන්නේ අන්තච්චර්මීය තනි සෛල ස්තරය. හරි? එහෙනම් බලමු දරුවෝ අපි ප්‍රශ්න ටික. මේ තියෙන එතකොට ප්‍රශ්නේ මේකේ ඔයගොල්ලන්ට අහලා තියෙනවා ABCD කොටස් නම් කරන්න කියලා. පළවෙනි ප්‍රශ්නේ ABCD නම් කරන්න. A කියලා කියන්නේ මුලේ එළියේම තියෙන ව්‍යුහය. අපි දන්නවා මුලේ හෝ කඳේ එළියේම තියෙන මේ කොටස අපි හඳුන්වනවා අපිචර්මය කියලා. අපිචර්මයෙන් තමයි මේ මූලකේ ශාටගෙන තියෙන්නේ. එහෙනම් A කියලා කියන්නේ අපිචර්මය. B කියලා කියන්නේ මේ අර ඉස්සෙල්ලා මම ඇඳපු ව්‍යුහය. කැස්පාර් පටියේ පවතින රතු පාටි. එහෙනම් B කියලා පෙන්නලා තියෙන්නේ මොකද්ද? අන්තස්චර්ම. C කියලා පෙන්නලා තියෙන්නේ ඊට ඇතුළතින් පවතින පරිචක්‍රය. D කියලා පෙන්නලා තියෙන්නේ ඊට ඇතුළතින් පවතින සෛලමේ කොටස්. හරිද? සෛලමේ කොටස්. නැත්නම් මුලේ සෛලමේ. එහෙනම් A B C D. ඊට පස්සේ E කියලා පෙන්නලා තියෙනවා. E මට මේ රූපේ දාන්න බැරි වෙලා.
E කියලා පෙන්නලා තියෙන්නේ බේමේ කැස්පාර් පටිය. E කියලා පෙන්නලා තියෙන දරුවෝ කැස්පාර් පටිය. එහෙනම් E කියලා කියන්නේ කැස්පාර් පටිය. A කියලා කිව්වේ අපිචර්මය, B කියලා කිව්වේ අන්තශ්චර්මය, C කියලා කිව්වේ පරිචක්‍රය, D කියලා කිව්වේ සෛලම් පටකය, E කියලා කිව්වේ කැස්පාර් පටිය. ඊට පස්සේ FGH කියලා නම් කරලා තියෙන ජල පරිවහන මාර්ග තුන අහනවා. මෙන්න බලන්න. F කියන මාර්ගය ගත්තොත් දරුවෝ මේ කොළ පාටින් ඇඳලා තියෙන ඔයාලට පේනවා මේ සෛල බිත්ති ඔස්සේ ගමන් කරන්න. අන්තර් සෛලීය අවකාශ සෛල බිත්ති ඔස්සේ ගමන් කරලා මේ අන්තච්චර්මයේදී මොකද වෙන්නේ? මෙන්න ප්ලාස පටලයෙන් ඇතුළට පයින්නවා. එහෙනම් සෛල බිත්ති ඔස්සේ ගමන් කරන මේ F කියන මාර්ගය අපි හඳුන්වන ඇපෝප්ලාස්ට මාර්ගය. මම පැහැදිලි කරා මොකක්ද ඇපෝප්ලාස්ටේ කියන්නේ කියලා. එහෙනම් F කියලා කියන ඇපෝප්ලාස්ට මාර්ගය. G කියලා කියන එක මේ බලන්න හැම වෙලේම යන්නේ සෛලයේ තුලින් ප්ලාස බන්ධ හරහා මෙන්න යන සෛලයේ තුලින් ප්ලාස බන්ධ හරහා සෛලය තුලින් මෙතන G කියන එක ගත්තොත් සෛලයෙන් සෛලයට මේ ප්ලාස පටල හරහා ගමන් කරන්නේ සෛලයෙන් සෛලයට ප්ලාස පටල හරහා ගමන් කරන්නේ මේ තැන්වල සෛලය එන්න ඕනේ මේ විදියට ප්ලාස පටල හරහා ගමන් කරන්නේ ප්ලාස පටල හරහා ගමන් කරන්නේ එහෙනම් G කියලා හඳුන්වලා තියෙන්නේ අර පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය. බේ මෙතන H කියලා හඳුන්වලා තියෙන්නේ බේ මේ තැන්වල ප්ලාස බන්ධ පවතින්න ඕනේ මේ ප්ලාස බන්ධ හරහා ගමන් කරන මාර්ගය. එහෙනම් සිම්ප්ලාස්ට මාර්ගය තමයි H කියලා හඳුන්වලා තියෙන්නේ. එහෙනම් F කියලා කියන්නේ ඇපෝප්ලාස්ටේ, G කියලා කියන්නේ පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය, H කියලා කියන්නේ මොකද්ද? සිම්ප්ලාස්ට පතේ. මොකද ප්ලාස බන්ධ හරහා යන්නේ H. ඊට පස්සේ B කියන පටකේ විශේෂ වූ ලක්ෂණ අහනවා. B කියලා හඳුන්වන්නේ දරුවෝ අපි අන්තශ්චර්මය. අන්තශ්චර්මයේ විශේෂ ලක්ෂණ කීපයක් කතා කර හැකියි. පළවෙනිම ප්‍රධානම ලක්ෂණය තමයි එයා තනි සෛල ස්තරයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් තනි සෛල ස්තරයකින් සෑදුණු පටකයක. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් බැරල් හැඩති සෛල ඍජුකෝණාශ්‍රාකාර සෛල පවතින්නේ කොහොම? බැරල් හැඩති. ඒ කියන්නේ අර දෙකෙලවර චුට්ටක් සිහින් මැද්දේ මහත බැරල් හැඩති සෛල. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් එයා තුළ පවතින විශේෂිතම ලක්ෂණේ සෛල බිත්තිවල සුබෙරීන් ඝනවීම පැවතීම. නැත්තම් සෛල බිත්ති සුබෙරීන් ඝනවීමෙන් සෑදුණු කැස්පාර් පටියකින් සමන්විත වීම කියන එක අපිට කියන්න පුළුවන්. එතකොට අන්තශ්චර්මයේ මූලික ලක්ෂණ B කියන පටකේ විශේෂ ලක්ෂණ. ඊට පස්සේ අහනවා පාංශු ද්‍රාවණ මුල තුලට අරියෝ පරිවහණය වීමේදී මේ B කියන අන්තශ්චර්මීය පටකේ තියෙන කාර්යය. දරුවෝ අන්තශ්චර්මයේ තියෙන කාර්යයන් මම විස්තර කරා. කැස්පාර් පටිය නැත්තම් අර සුබිරිනීභූත ඝනවීම පවතින හින්දා මොකද වෙන්නේ? අර ඇපෝප්ලාස්ට පතෙන් ඒ කියන්නේ බාහික ඇපෝප්ලාස්ටයේ සනාල ඇපෝප්ලාස්ටයෙන් වෙන් කිරීම මගින් ඒ ඇපෝප්ලාස්ට පතේ ඔස්සේ පැමිණෙන ශාකයට අවශ්‍ය නොවන විසදායි සුද්‍රජීවීන් අයන නැත්තම් බැරලෝහ වගේ දේවල් ශාකයේ තුලට ඇතුල් කර ගැනීමෙන් වැළකීම අපිට කියන්න පුළුවන් මේ අන්තශ්චර්මයේ කෘත්‍ය විදියට කැස්පාරියන් පටිය අන්තශ්චර්මයේ තුල පවතින. එහෙනම් B වල කාර්ය තමයි ශාකයට අවශ්‍ය නොවන විසසහිත සංයෝග බැරලෝහ සුද්‍රජීවීන් වැනි දේවල් සෛලම් පටකයට නැත්තම් සනාල පටක තුලට ඇතුල් කර ගැනීමෙන් වැළකීම. හරි. ඔන්න ඔය විදිහට දරුවෝ අපිට ওই ප්‍රශ්න ටික කතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ දරුවෝ අපිට මේකේ E අකුරෙන් අහලා තියෙනවා D තුලින් උඩුකුරු පරිවහනයේ සිදුවන ආකාරය පැහැදිලි කරන වාදයට පදනම් වූ මූලධර්ම 3. D කියලා කිව්වේ සෛලම් පටකනේ. පරිචක්‍රයට ඇතුළතින් පවතින සෛලම් පටකේ. එතකොට සෛලම් පටකයේ තුලින් උඩුකුරු පරිවහනය. නැත්තම් අපි උඩුකුරු ජලසන්නයනේ අපි ඕක හඳුනන රසෝද්ගමනය කියලා. ඔන්න ඔය රසෝද්ගමනය කියන එක පැහැදිලි කරන වාදයට අපි ඒක හඳුන්වනතර සංසක්ති ආතති වාදය කියලා. ඔය සංසක්ති ආතති වාදයට පදනම් වූ මූලධර්ම 3 මොනවාද කියලා අහනවා. පදනම් වූ මූලධර්ම 3 මොනවාද කියලා අහනවා. හරි අපි බලමු මොනවද මේකට පදනම් වෙලා තියෙන මූලධර්ම 3 කියලා. දරුවෝ ශාකයකින් ජලය සිරස්ව ඉහළට ගමන් කරන්නට නම් මම මේ අඳින්නේ පත්‍රයක් මේ අඳින්නේ මුලක් මේ තියෙන්නේ සෛලම් පටකේ. පෙන්න මෙහෙම ජලය ඇතුල් වෙනවා මූල තුලට අර ඉස්සෙල්ලා කිව්වා වගේ මූලකේ සරහා ඇතුල් වෙන එක තමයි මම මේ සරල විදියට මෙහෙම දාලා තියෙන්නේ. එතකොට දරුවෝ ශාකයක් තුලින් ජලය ගමන් කිරීම සිද්ධ වෙන්නේ හැම වෙලේම ජල විභව අනුක්‍රමණයකට අනුව.
ජල විභව අනුක්‍රමණය කියලා කියන්නේ ජල විභවය කියලා කියන්නේ ඔය ජලයේ ගමන් කිරීම තීරණය කරන්න පුළුවන් විදිහට පවතින ජලයේ සතු ශක්තියක් නැත්නම් ජලයේ සතු පවතින ශක්තියක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක මගින් ජලය ගමන් කරන දිශාව තීරණය කරනවා. ජලය ගමන් කරන දිශාව තීරණය කරනවා. ජල විභවය. ජල විභවයේ දැන් ජලයේ වැඩිපුර තියෙන නිදහස් ජලාණු ප්‍රමාණය. නිදහස් ජලාණු කියලා කියන්නේ වෙනත් දෙයක් සමග සම්බන්ධ වෙලා නැති බැඳිලා නැති නිදහසේ පවතින ජලාණු. මේ නිදහස් ජලාණු ප්‍රමාණය වැඩි නම් දරුවෝ අපි කියනවා ජල විභවයේ වැඩි කියලා. වෝටර් පොටෙන්ෂල් එක වැඩි කියලා කියනවා. ජල විභවයේ වැඩි. ඒතර නිදහස් ජලාණු ප්‍රමාණය වැඩි නම් ජල විභවයේ වැඩි. එතකොට හිතන්නකෝ මොකුත් දිය කරලා නැති පිරිසිදු ජල භාජනයක් තියෙනවා කියලා. මොකුත්ම දිය කරලා නැහැ. පිරිසිදු ජලයේ තියෙන. අන්න පිරිසිදු ජලය තමයි දරුවෝ සම්පූර්ණයෙන්ම නිදහස් ජලන්නේ තියෙන්නේ. ජල විභවයේ වැඩිම. ජල විභවයේ වැඩිම පිරිසිදු ජලය. ඔය ජල විභවයට ගන්න පුළුවන් වැඩිම අගය තමයි දරුවෝ බිඳුව. අපි ෂයි කියලා නම් කරනවා ජල විභවය උපරිම අගය බිඳුවයි. මෙගාපැස්කල් වලින්මයි. මෙගාපැස්කල්. බිඳුවයි උපරිම අගය. උපරිම අගය බිඳුවයි කියලා කියන්නේ එහෙනම් ඊට වඩා අඩු අගයන් ඔක්කොම ඍණනේ. එහෙනම් ජල විභවයට සාමාන්‍යයෙන් පවතින ඍණ අගයන් ෂයි වලින් තමයි නම් කෙරෙන්නේ. හරි. එතකොට මේ ජලය දරුවෝ හැම වෙලෙම ගමන් කරන්නේ ජල විභවයේ වැඩි තැනක ඉඳලා අඩු තැනට. ඒ කියන්නේ නිදහස් ජලාණු සාන්ද්‍රණයේ වැඩි තැනක ඉඳලා අඩු තැනට තමයි ජලය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ශාකයක් තුලින් ජලය ඉහළට ගමන් කරද්දිත් ඔය සිද්ධියම තමයි වෙන්නේ. ශාකයක් තුලින් ජලය ඉහළට ගමන් කරනකොටත් ජල විභව අනුක්‍රමණයකට අනුවම තමයි වෙන්නේ. එතකොට ශාකයක් තුලින් ජලය ඉහළට ගමන් කරනකොට මේ වායුගෝලයේ තමයි දරුවෝ ජල විභවය අඩුම. වායුගෝලයේ තමයි ජල විභවය අඩුම. එතකොට මේ මුල් පවතින පස්සංශු අතර තියෙන මේ ජල ප්‍රමාණය අපි හඳුන්වනවා පාංශු ද්‍රාවණය කියලා. අපි හඳුන්වනවා ඒක පාංශු ද්‍රාවණය කියලා. ඔය පාංශු ද්‍රාවණය තමයි දරුවෝ ජල විභවයේ වැඩිම. පාංශු ද්‍රාවණය තමයි ජල විභවයේ වැඩිම. වායුගෝලයේ තමයි ජල විභවයේ අඩුම. අන්න එහෙනම් පාංශු ද්‍රාවණයේ වැඩි ජල විභවයේ වැඩි පාංශු ද්‍රාවණයේ ඉඳලා ජල විභවයේ අඩු වායුගෝලයේ දක්වා ජල විභව අනුක්‍රමණය ක්‍රියාත්මක වෙනවා ශාකයේ තුලින්. ආන්ගේ ජල විභව අනුක්‍රමණයේ හේතුවෙන් තමයි ශාකයේ තුලින් ජලය ඉහළට ගමන් කරන්නේ. අන්න එහෙනම් ශාකයේ තුලින් ජලය ඉහළට ගමන් කිරීමට පදනම් වෙන එක මූල ධර්මයක් තමයි දරුවෝ මතක තියාගන්න ජල විභව අනුක්‍රමණය. ජල විභව අනුක්‍රමණය. ජල විභව වෙනස. ජල විභවයේ වෙනස ජල විභව අනුක්‍රමණය. ඊට පස්සේ අපි දන්නවනේ දරු උත්සේදනය. මොකද මේ උත්සේදනය කියන්නේ? උත්සේදනය කියලා කියන්නේ ශාකයක වායව කොටස් වලින් ජලයේ වාෂ්පාකාරයෙන් පිටවීම තමයි දරු උත්සේදනය කියන්නේ. ඒතකොට හැම වෙලේම ශාකයක වායව කොටස් වලින් ජලයේ වාෂ්පාකාරයෙන් පිට වෙන උත්සේදනයේ ප්‍රධාන ස්ථාන තුනකින් සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන්ම උත්සේදනය සිද්ධ වෙන්නේ පූටිකා වලින්, ඊට අමතරව කඳේ වාසිදුරු සහ උච්චර්මය හරහා උච්චර්මීය උත්සේදනය කියලා අපි හඳුන්වන ප්‍රධාන ආකාර තුනෙන් උත්සේදනය සිද්ධ වෙනවා. පූටිකා උත්සේදනය, වාසිදුරු උත්සේදනය, උච්චර්මීය උත්සේදනය. එතකොට ඔතනින් පූටිකා උත්සේදනය තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. එතකොට මේ පූටිකා වලින් ජලය වාෂ්ප වෙලා යනවා. පූටිකා වලින් ජලය වාෂ්ප වෙලා යනවා. H2O ගෑස් එක. පූටිකා වලින් ජලය වාෂ්ප වෙලා යනවා. ඔය තමයි උත්සේදනය, පූටිකා උත්සේදනය. එතකොට දරුවෝ මේ පූටිකා තුලින් ජලය වාෂ්ප වෙලා යනකොට අපි දන්නවා ජලාණුව ගත්තාම මේම සංසිද්ධියක් තියෙනවනේ ජලාණුවේ. ජලාණුව ගත්තාම ජලාණුව කෝණිකයිනේ. ඔක්සිජන් 1යි හයිඩ්‍රජන් 2යි සම්බන්ධ වෙලා ජලාණුව ඔන්නෝම පවතින. මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර පවතින්නේ සහසංයුජ බන්ධනයක්, ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තියාගෙන තමයි ඉන්නේ. අපි දන්නවා විද්‍යුත් ඍණතාවය කියලා සංසිද්ධියක් අපි රසායන විද්‍යාවේදී කතා කරනවා. සහසංයුජ බන්ධනයක පවතින ඉලෙක්ට්‍රෝන වලට පරමාණු දක්වන ආකර්ෂණ. ඒ කියන්නේ යම් පරමාණුවක් බන්ධනගත ඉලෙක්ට්‍රෝන වලට වැඩිපුර ආකර්ෂණයක් දක්වන අපි කියනවා එයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි. එයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි කියලා. ඔක්සිජන් සහ හයිඩ්‍රජන් කියන දෙන්නා ගත්තාම දරුවෝ ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. අපි දන්නවනේ ආවර්තිතාවකගේ විද්‍යුත් ඍණතාවය වැඩිම එක්කෙනා ෆ්ලුවරීන් කියලා. ෆ්ලුවරීන්ට කලින් ඔක්සිජන් ඉන්නේ 3.5ක් විතර වෙනවා විද්‍යුත් ඍණතාවය.
පෝලිම් පරිමාණයට අනුව. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය 2.1ක් විතර වෙනවා පෝලිම් පරිමාණයට අනුව. එතකොට විද්‍යුත් ඍණතාවය වැඩි ඔක්සිජන් හැම වෙලෙම මේ සහසංයුජ බන්ධනයේ පවතින ඉලෙක්ට්‍රෝන දරුවෝ තමුන්ගේ දිහාවට අදිනවා. තමුන්ගේ දිහාවට අදිනවා. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. මම මගේ පැත්තට ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන අදිනවා නම් මගේ ළඟ ගොඩ ගැහෙන්නේ ඍණාරෝපණ. අන්න එහෙනම් ඔක්සිජන් මත ඇති වෙනවා කුඩා ඍණාරෝපණ. ওই විදියට. ඩෙල්ටා ඍණ කුඩා ඍණාරෝපණ. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන තමුන්ගේ දිහාවට අදින හින්දා එයා මත කුඩා ඍණාරෝපණ ඇති වෙනකොට හයිඩ්‍රජන් මත ඇති වෙනවා කුඩා ධනාරෝපණ. හයිඩ්‍රජන් මත ඇති වෙනවා කුඩා ධනාරෝපණ. ඔන්න ওই විදිහට දරුවෝ ජලාණුවේ මේ සහසංයුජ බන්ධනවල ආරෝපණවල අසමාන ව්‍යාප්තියක් පවතිනවා. අපි ඕක හින්දා කියනවා ජලාණුව ද්‍රවීය අණුවක් කියලා. ජලාණුව ද්‍රවීය අණුවක් ආරෝපණ ව්‍යාප්තිය අසමානයි. එතකොට මේ යාබදව පවතින ජලාණු දෙකක් ගත්තාම ඔය හින්දා මේ යාබදව පවතින ජලාණු වල එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන ඔක්සිජන් සහ හයිඩ්‍රජන් පරමාණු අතර ආකර්ෂණ බල ඇති වෙනවා. අන්තර් අණුක අණු අතර පවතින ආකර්ෂණ බල හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා. අන්තර් අණුක ආකර්ෂණ බල ඇති වෙනවා. ඔහොම ජලාණු අතර ඇති වෙන අන්තර් අණුක ආකර්ෂණ බල එකම වර්ගයේ අණු අතර ඇති වෙන අන්තර් අණුක ආකර්ෂණ බල අපි හඳුන්වනවා දරුවෝ සංශක්ති බල කියලා. අපි හඳුන්වනවා සංශක්ති බල. එහෙනම් ජලාණු අතර සංශක්ති බල පවතිනවා. ජලාණු අතර සංශක්ති බල පවතිනවා. ඒ කියන්නේ මෙතනින් ජලාණු වාෂ්ප වෙලා යනකොට මේ මෙතනින් වාෂ්ප වෙලා යන ජලාණු සහ මෙහි මුල් මගින් උරා ගන්න ජලාණු අතර මේ එකිනෙකට බැඳිච්ච ඒක ස්කන්ධයක් විදියට බැඳිච්ච අන්තරාණුක බල සමූහයකින් තමයි මේක සමන්විත වෙන්නේ. ওই ජල ස්කන්ධය සමන්විත වෙන්නේ. එතකොට මෙතනින් ජලාණු වාෂ්ප වෙනකොට පහලින් උඩට අදිනවා ජලය. එයි ඒකට බැඳිලා නේ තියෙන්නේ සංශක්ති බලවලින්. ඒත් එක්කම මේ ජලාණු දරුව මේ සෛලම් පටකයේ බිත්තිත් එක්ක ඔය සෛලම් පටකේ ද්විතීයික සෛල බිත්ති පැවතියාට ඊට යටින් ප්‍රාථමික සෛල බිත්තිය මත තමයි ද්විතීයික සෛල බිත්ති පවතින්නේ. අර ප්‍රාථමික සෛල බිත්තියේ පවතින සෙලියුලෝස් වගේ ද්‍රව්‍යයත් එක්ක ජලාණු ඇති කර ගන්නවා දරු ආසක්ති බන්ධන කියලා අපි හඳුන්වනවා. ආසක්ති බන්ධන නැත්නම් ආසක්ති බල. එකිනෙකට වෙනස් අණු අතර ඇතිවන ආකර්ෂණ බල ආසක්ති බල. එතකොට ජලාණු අතර සංශක්ති බල හට ගන්නවා. ජලාණු සහ සෛලමේ බිත්ති අතර ආසක්ති බල හට ගන්නවා. ඕන් ඔය සංශක්ති ආසක්ති බල හේතුවෙන් මොකද වෙන්නේ මේ සෛලම් පටකයේ තුලින් ජලය ඒක ස්කන්ධයක් විදියට ඉහළට යොමු වෙලා පවතින. එහෙනම් මේ සෛලම් පටකයේ තුලින් ජලය ඉහළට ගමන් කිරීමට බලපාන තවත් එක ප්‍රධාන මූලධර්මයක් තමයි දරුවෝ ඕන් ඔය ජලාණු වල පවතින සංශක්ති සහ ආසක්ති බන්ධන. සංශක්ති සහ ආසක්ති බල නැත්තම් සංශක්ති ආසක්ති බන්ධන. තුන්වෙනි මූලධර්මය තමයි මෙතනින් උත්සේදනයෙන් ජලය ඉවත් වෙලා යනකොට ජලාණු මෙහෙම ඒක ස්කන්ධයක් විදිහට සම්බන්ධ වෙලා තියෙන හින්දා උත්සේදනයෙන් ජලාණු වාෂ්ප විදිහට ඉවත් වෙලා යනකොට දරුවෝ මේ පහළ තියෙන ජලාණුත් ඉහළට ඇද ගැනීමේ බලයක් ඇති වෙනවා. අපි යාන් ඒක හඳුන්වනවා උත්සේදන චූසන බලය කියලා. අපි යාන් ඒක හඳුන්වනවා උත්සේදන චූසන බලය කියලා. එහෙනම් උත්සේදන චූසන බලය කියලා කියන්නේ මේ සෛලම් පටකයේ තුලින් ජලය ඉහළට ගමන් කිරීමට අදාළ වන අනික් මූලධර්ම. එහෙනම් සෛලම් පටකයේ තුලින් ජලය ඉහළට ගමන් කිරීමට බලපාන ප්‍රධාන මූලධර්ම තුනයි. එකක් තමයි ජල විභව අනුක්‍රමණය. හැම වෙලෙම වැඩිම ජල විභවයේ පවතින පාංශු ද්‍රාවණයේ අඩුම ජල විභවයේ පවතින වායුගෝලයේ. එතකොට ජල විභවයේ වැඩි තැන ඉඳලා ජල විභවයේ අඩු තැන දක්වා පවතින ජල විභව අනුක්‍රමණයක් ශාකයේ තුලින් පවතිනවා. අන ජල විභව අනුක්‍රමණය. දෙවෙනි එක තමයි ජලාණු වල පවතින සංශක්ති සහ ආසක්ති බල. තුන්වෙනි එක තමයි උත්සේදන චූසනය. චූසනය කියන්නේ ඇද ගැනීමේ බලය. හරි. උත්සේදනයේ මගින් මෙතන ජලයේ වාෂ්ප වෙලා යනකොට අර සංශක්ති බල හේතුවෙන් ජලාණු එකිනෙකට සම්බන්ධ වෙලා හින්දා එක්කෙනෙක් මෙහෙම යනකොට අනිත් එක්කෙනාම ඇදගෙන යනවා. එතකොට මෙතනින් උත්සේදනය වෙනකොට පහලින් ජලාණු ඒක ස්කන්ධයක් විදියට උඩට ඇදෙනවා. අන උත්සේදන චූසන බලය. අන්න එහෙනම් ඔන්න ඔය මූලධර්ම තුන තමයි දරුවෝ සංශක්ති ආතති වාදයට අදාළව ජලයේ සිරස්ව ඉහළට පරිවහණය සඳහා සෛලම් පටක තුලින් දායක වෙන්නේ. ඊළඟට අහනවා ඉහත සඳහන් මූලධර්ම උපයෝගී කරගෙන ඩී තුලින් ජලයේ උඩුකුරු පරිවහණය සිදුවන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. මේක දරුවෝ ව්‍යුහගත ආකාරයේ ප්‍රශ්නයක්. එහෙනම් මහා විශාල උත්තර ඕනේ නැහැ. කෙටියෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. හොඳට අහගන්න. මෙන්න වායුගෝලයේ පවතින වායුගෝලයේ ජල විභවය අඩුයි. වායුගෝලයේ ජල විභවය අඩු හින්දා පත්‍රයේ තුල තියෙන පත්‍ර මැද සෛලවල ජල විභවය ඊට සාපේක්ෂව වැඩි.
අන්න පත්‍ර මධ්‍ය සෛල වලින් ජලය අර අඩුවෙන් ජල විභවයේ පවතින වායුගෝලයට විසරණය වෙනවා පූටිකාවත් තුලින්. අන්න පූටිකාව තුලින් විසරණය වෙනවා අපි උත්සේදනය කියලා හඳුන්වනවා. එහෙනම් පත්‍ර මධ්‍ය සෛල වලින් ජලය පූටිකාව තුලින් වායුගෝලයට විසරණය වීම. පත්‍ර මධ්‍ය සෛල වලින් දරූ ජලය පූටිකාව තුලින් වායුගෝලයට විසරණය වෙනකොට පත්‍ර මධ්‍ය සෛලවල ජල විභවය ටික ටික අඩු වෙනවා. ඒ තිබ්බ නිදහස් ජල අණු ටික විසරණය වෙනවනේ. ඊට සාපේක්ෂව වැඩි ජල විභවයක් තියෙනවා පත්‍රයේ තියෙන සනාල කලාපේ නැත්තම් සෛලම් පටකේ. අන්න එතකොට සෛලම් පටකයේ තියෙන වැඩි ජල විභවයේ සහිත ස්ථානයෙන් ජලය ගමන් කරනවා පත්‍ර මධ්‍ය සෛල වලට ජල විභව අනුක්‍රමණය යනවා. පත්‍රයේ තියෙන සෛලම් පටකයෙන් ජලය එහෙම අයින් වෙනකොට පත්‍රයට වඩා වැඩිපුර ජල විභවයක් පවතිනවා කඳේ තියෙන නැත්තම් අතුවල තියෙන සෛලම් පටකේ. යන්න එතනින් පත්‍රයට නැත්තම් අතුවලට ජලය ගමන් කර. ඊට පස්සේ කඳේ හැම වෙලේම මේ ශාක කඳ තුල හැම වෙලේම දරුවෝ ඔය හේතුව හින්දා අපි කියනවා ඍණ පීඩනයක් පවතින කියලා. ඍණ පීඩනයක්. මේ ඍණ පීඩනයක් පවතිනවා කියලා කියන්නේ හැම වෙලේම මුල් මගින් ජලය ඉහළට ඇද ගැනීමේ බලයක් ක්‍රියාත්මක වෙනවා. මුල් මගින් ජලය ඉහළට ඇද ගැනීමේ බලයක් ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යයෙන්ම ශාක කඳ තුල ඍණ පීඩනයක් පැවතිය යුතුයි. ඍණ පීඩනයක් පැවතිය යුතුයි. ඒ ඍණ පීඩනයක් තිබුණොත්නේ ජලය ඇතුල්ෙන් ධන පීඩනයක් තිබුණොත් එතනින්නේ ජලය ආපහු ඇතුල් එතනින් ජලය ආපහු පිට වෙලා යන්න බල. මුලට වඩා හැම වෙලේම කඳ තුල ජල විභවය අඩුයි. ඒ හින්දා ඍණ පීඩනයක් පවතින. හරි. අන්න එහෙනම් දරුවෝ මෙතනදී මේ උඩුකුරු පරිවහනය සිද්ධ වෙන්නේ වායුගෝලයේ ජල වාෂ්ප සාන්ද්‍රණය අඩුයි. එතකොට ජල විභවයේ වැඩි පත්‍ර මධ්‍ය සෛල වලින්ද වායුගෝලයට ජලය විසරණය වෙනවා. ජල වාෂ්ප විදියට විසරණය වෙනවා. ඊට පස්සේ පත්‍ර මධ්‍ය සෛලවල ජල විභවයට වඩා සෛලම් පටකවල නැත්තම් පත්‍රයේ සෛලම් පටකවල ජල විභවය වැඩි. අන්න ජල විභවය වැඩි පත්‍රයේ සෛලම් පටකවල ඉඳලා පත්‍ර මධ්‍ය සෛල වල ජලය විසරණය වෙනවා. පත්‍රයේ සෛලම් පටකවල ජල විභවයට වඩා ශාක අතුවල කඳේ සෛලම් පටකයේ ජල විභවය වැඩි. අන්න කඳේ අතුවල ජල විභවය වැඩි සෛලම් පටකවල ඉඳලා පත්‍රවල සෛලම් වලට ජලය විසරණය වෙනවා. කඳේ ජල විභවයට වඩා හැම වෙලේම මුල්වල ජල විභවය වැඩි. අන්න මුලේ ඉඳලා කඳට ජලය ගමන් කිරීම සිද්ධ වෙනවා. මුල්වල ජල විභවයට වඩා දරුවෝ පාංශු ද්‍රාවණයේ ජල විභවය වැඩි හැම වෙලේ. මේකින්දා පාංශු ද්‍රාවණයේ මුල් වලට ජලය ඇතුල් වීම සිද්ධ වෙනවා. ඕන් ඔය විදිහට තමයි දරුවෝ ශාකයක් තුල සෛලම් පටකයේ තුලින් ජලයේ උඩුකුරු පරිවහනය කියන එක සිද්ධ වෙන්නේ. ඕන් ඔය උත්සේදන චූසනය ඊට පස්සේ ජල විභව අනුක්‍රමණය සහ ජලයේ අධික සංසක්ති ආසක්ති බල කියන මූලධර්ම තුන ඔස්සේ සෛලම් පටකයේ තුලින් ජලය ඉහළට ගමන් කිරීම කියන එක සිද්ධ වෙන්නේ ඕන් ඔය විදිහට. එතකොට දරුවෝ අපි ඕන් ඔය විදිහට ඔය ව්‍යුහගත රචනා ප්‍රශ්නයත් අවසන් කරනවා. මම ආයෙ ඕගොල්ලන්ට චුට්ටක් මතක් කරනවා. අපි එතකොට tuition.lk ආයතනයේ මේ විදිහට එක වසරේ සිට 13 වසර වෙනකම් ඕගොල්ලන්ට සියලුම විෂයන් මේ වගේ වීඩියෝ මාලාවක් මගින් සම්බන්ධ කරන ඕගොල්ලොත් එක්ක ඕගොල්ලොත් එතකොට මේකෙන් තමුන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න ගමන් තමුන්ගේ යාළුවන්ටත් මේක හඳුන්වලා දීලා අපිත් එක්ක දිගට මේ වැඩේ සඳහා සම්බන්ධ වෙන්න කියන එක ඉල්ලමින් මම උතරින් නතර වෙනවා දරුවෝ. අපි ඊළඟ වීඩියෝ පටෙන් ඊළඟ කොටසත් එක්ක සාකච්ඡා කරන්න හම්බ වෙමු. එහෙනම් ඕගොල්ලන්ට ආයිබෝන්.